ආචාර්ය ආර්යන් රත්නසේන සහ පියන්ත රත්නායක යන මහත්වරුන් තමයි මේ කාලේ NMR එකේ බෝඩ් මෙම්බර්ස්ලා හැටියට වැඩ කරලා තියෙන්නේ. ඒ වගේම මේ ගිවිසුමට අදාළව ප්‍රසම්පාදන කටයුතු කරන්න කමිටුවක් පත් කරලා තියෙනවා 3 දෙනෙක්ගෙන් යුතු. එහි සභාපතිත්වය දරන්නේ මහාචාර්ය අසිත ද සිල්වා. ඊට අමතරව KP යෝගචන්ද්‍ර සීනියර් ඇසිස්ටන්ට් සෙක්‍රටරි මිනිස්ට්‍රි ඔෆ් හෙල්ත් සමාජිකයෙක් හැටියට වැඩ කරනවා. ඊට අමතරව KDNA පාලිත මැතිතුමා එහි සමාජිකයෙක් හැටියට කටයුතු කරනවා. ටෙක්නිකල් ඉවැලුවේෂන් එක කරන්නේ මේ ගිවිසුමට අදාළව 7 දෙනෙක්ගෙන් යුතු කමිටුවක්. එහි සභාපතිත්වය දරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රධාන විධායක නිලධාරී කමල් ජයසිංහ මැතිතුමා. එතකොට මේ ගිවිසුමට අත්සන් කරන්නේ එවකට NMR ආයතනයේ සභාපතිවරයා වෙච්ච මහාචාර්ය අසිත ද සිල්වා ප්‍රධාන විධායක නිලධාරියා සහ එපික් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තරේන්ද්‍ර කල්පගේ කියන මහත්වරු. 2021 ජූලි මාස 10 වන දින සිට ENMR තොරතුරු පද්ධතියේ ඇති වූ ගැටලුකාරී තත්ත්වය මගින් මෙම පද්ධතියට 2019 සැප්තැම්බර් මාස සිට 2021 ජූලි 9 දක්වා ඇතුළත් කර තිබූ NMR ආයතනයේ වෙත ඉදිරිපත් කළ අයදුම්පත් වලට අදාළ අමතර ලේඛන වලට ප්‍රවේශ වීම හොයර වී ඇත. 2018 වර්ෂයේ NMR මගින් තෝරාගෙන තිබූ එපික් ආයතනයේ අපරීක්ෂාකාරී වගකීම් විරහිත සහ ගිවිසුම් ප්‍රකාරව බැකප් පද්ධතිය යාවත්කාලීනව පවත්වා නොගැනීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇත. ඉක්ටා ආයතනය මගින් පවත්වාගෙන යන ක්ලවුඩ් පහසුකම තුළ NMR ආයතනයට වෙනම අවකාශයක් වෙන් කර ඇති අතර එම අවකාශය තුළ තොරතුරු පද්ධතියේ තාක්ෂණික මෙහෙයවීම් සම්පූර්ණයෙන් කළමනාකරණය කිරීම NMR ආයතනය වෙනුවෙන් එපික් ආයතනය සිදු කර ඇත. එපික් ආයතනය විසින් ගිවිසුම් ප්‍රකාරව ගබඩා කර තිබිය යුතු බැකප් දත්ත ප්‍රයෝජනයටගෙන යලි ප්‍රතිස්ථාපනය කළ යුතුව තිබුණි. එහෙත් එපික් ආයතනය මගින් එවැනි දත්ත බැකප් නඩත්තු නොකිරීම නිසා ඔවුන්ගේ ඉල්ලීම මත ඉක්ටා ආයතනයේ පහසුකම් සපයන ලංකා රාජ්‍යයේ ක්ලවුඩ් බැකප් ප්‍රයෝජනයටගෙන තොරතුරු පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමට අධිකරණ නියෝගයක් මත අදාළ කටයුතු නැවතීමට කටයුතු කරා. නමුත් දැන් නැවතත් රාජ්‍ය ක්ලවුඩේ බැකප් යොදාගෙන දත්ත ප්‍රතිස්ථාපනයට කටයුතු යොදලා තියෙනවා. ඒ රාජ්‍ය ආයතනවල තොරතුරු පද්ධතිය කළමනාකරණය කරනු ලබන්නේ එම රජයේ ආයතනයන්හි අදාළ තාක්ෂණික අංශ හෝ මේ සඳහා තෝරාගත් තොරතුරු පද්ධති සේවා සපයන ආයතන මගිනි. මේ හේතුව නිසා ඉක්ටා ආයතනය මගින් ක්ලවුඩ් පහසුකම් ලබා දී ඇති ඒ රාජ්‍ය ආයතන වලට අයත් තොරතුරු පද්ධති වලට කිසිම අනතුරක් සිදු වීමට ඉඩක් නොමැති බව ඉක්ටා ආයතනය දැනුම් දී ඇත. ප්‍රශ්න අංක 2 ගරු විපක්ෂ නායකතුමනි, මේ සඳහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පූර්ණ පරීක්ෂණයක් සිදු කරමින් පවතී. එයට අමතරව අප රාජ්‍ය අමාත්‍යාංශය විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය මගින් වෙනමම පරීක්ෂණයක් සිදු කිරීමටද කටයුතු යොදා ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන පිළිබඳ තොරතුරු අපට දැනුම් දුන් පසු ඒ ගැන විස්තරාත්මක වාර්තාවක් ගරු සභාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට සර්ට් ආයතනය සම්බන්ධයෙන් ඔබතුමා අහලා තියෙනවා වාර්තාව සභාගත කරන්න කියලා. සර්ට් ආයතනයේ මේ වන විටත් දත්ත ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳ තාක්ෂණික වාර්තාවක් සකස් කරමින් සිටිනවා. ඒ අපිට ලබා දුන් පසු සභාගත කරන්න කටයුතු කරනවා. ප්‍රශ්න අංක 3 ඉක්ටා ආයතනය ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය ආරක්ෂා කිරීමට ගෙන තිබූ ක්‍රියාමාර්ග කවරේද? ඉක්ටා ආයතනය NMR ආයතනයේ ඉල්ලීම පරිදි මෙම පද්ධතිය ක්‍රියාවට නැංවීම සඳහා තාක්ෂණික උපදෙස් සපයන්නා ලෙස කටයුතු කරන අතර ඔවුන් පාත සඳහන් පරිදි දත්ත පද්ධතිය ආරක්ෂාව සඳහා උපදෙස් ලබා දී ඇත. මෙම පද්ධතියේ සහ එහි දත්තවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන සියලුම කොන්දේසි මෙම ගිවිසුමට එක් කරන ලද්දේ ඉක්ටා ආයතනයයි. එම සියලුම කොන්දේසි සහ නිශ්චිත වගන්ති ඇතුළත් ලියකියවිලි ඇමුණුම එක හැටියට මම මේ සභාවට ඉදිරිපත් කරනවා. තවද ප්‍රසම්පාදන අවධියේදී එපික් ආයතනය මගින් ලබා දී තිබූ යෝජනාවලියේ තිබූ අඩුපාඩු සහ එම ආයතනයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව එකඟ වී යුතු කරුණු වල තිබූ අඩුලුහුඩුකම් පෙන්වා දෙමින් උපදෙස් ලබා දී ඇත්තේද ඉක්ටා ආයතනයයි. මෙම පැහැදිලි කිරීම දෙවන ඇමුණුම ලෙස clarification obtained during the bid evaluation නමින් දැන් මේ සභාගත කරපු ඇමුණුම එකෙහි සඳහන් වෙලා තියෙනවා. අදාළ කාල පරිච්ඡේදයේදී ඒ කියන්නේ 2018 NMR ආයතනයේට තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් නොතිබුණු අතර එලෙස පහසුකම් ස්ථාපනය කිරීමට සුදුසු ස්ථානයක් හෝ නොතිබිනි. එසේම මෙම පද්ධතිය නිර්මාණය කර සේවා සපයන්නාගේ තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් මත ක්‍රියාත්මක කිරීමට ඒකට අපි කියනවා server room facility of the service provider කියලා. ඉක්ටා ආයතනයේ එකඟ නොවූ අතර ලංකා රාජ්‍යයේ ක්ලවුඩේ මෙම පද්ධතිය ක්‍රියාවට නැංවීම පමණක් අනුමත කර ඇත. ඉහත යෝජනාව අනුව NMR ආයතනයේ සඳහා එහි ගිවිසුම්ගත කොන්ත්‍රාත්කරු වන එපික් ආයතනය ඉල්ලුම් කළ සියලු ලංකා රාජ්‍ය ක්ලවුඩේ පහසුකම් තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සේවාවක් ලෙස යන කොන්දේසි යටතේ ලබා දී ඇත. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇස් අ සර්විස් කියලා ඒකට හඳුන්වනවා IaaS නමින්. මෙසේ සේවාවන් සැපයීමේදී NMR ආයතනය
ටෙනන්ට් ඕනර් ලෙස ක්‍රියාත්මක වන අතර ඔවුන්ගේ සේවා සැපයුම්කරු වන එපික් ආයතනය NMRෙහි ගිවිසුම් ප්‍රකාරව සහ අවසරය මත අදාළ ටෙනන්ට් අවකාශය කළමනාකරණය කරනු ලබයි. අදාළ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සහ එහි ස්ථාපිත මෘදුකාංග සහ දත්තවල වගකීම් සියලු ආකාරයෙන්ම අදාළ ගිවිසුම්ගත ආයතනයට ගිවිසුම් සහ කොන්දේසි ප්‍රකාරව නිශ්චිතව පවරා දී ඇත. තවද ඉහත සඳහන් තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වලට බාහිරව බලපෑමක් හෝ තර්ජනයක් එල්ලවීම නැවතැලීම සඳහා ලංකා රාජ්‍ය ක්ලවුඩේ ෆයර්වෝල් ක්ලස්ටර් දෘඩාංග සහ මෘදුකාංග පද්ධතියක් ස්ථාපනය කර ඇති අතර සයිබර් ප්‍රහාරයන්ගෙන් වන බලපෑම කළමනාකරණය කිරීම සඳහා ඉන්ට්‍රූෂන් ප්‍රිවෙන්ෂන් සිස්ටම් පද්ධතියක් ස්ථාපනය කරලා තියෙනවා. ඊළඟට ඔබතුමාගේ ප්‍රශ්නේ දත්ත පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය එපික් ලංකා ආයතනය සමග අත්සන්කල ගිවිසුමේ බෑකප් සහ ක්ලවුඩ් ගත කිරීම වෙනුවෙන් නිශ්චිත වගන්ති ඇතුළත් කර ඇද්ද? ඔව්. ඉක්ට ආයතනයේ උපදේශනයේ යටතේ ඇතුළත් කළ කොන්දේසිද? ඔව්. එසේනම් මෙම ගිවිසුම හා අදාළ වගන්ති සභාගත කරන්නේද? ඔව්. විපක්ෂ 나යකතුමනි සභාගත කරනවා. ඒවා නිශ්චිතවම ක්‍රියා කළේද යන්න පිළිබඳ ඉක්ට ආයතනයේ විසින් පසුවිපරම් සිදු කළේද? උන් පසුවිපරම් සිදු කරනවා. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර ඩිසාස්ටර් රිකවරි අනු දත්ත මධ්‍යස්ථානයේ වෙනස් භූගෝලීය ස්ථානන් දෙකක පවත්වාගෙන යාමයි. මෙහිදී මූලිකවම බලාපොරොත්තු වන්නේ යම් භූගෝලීය ස්ථානයක සිදුවන විනාශයකින් දත්තවලට වන හානිය අවම කිරීමයි. නමුත් මෙම සිද්ධිය අදාළ වන්නේ ඩිසාස්ටර් රිකවරි සම්බන්ධයෙන් නොවේ. අදාළ සේවා සපයන්නා විසින් ගිවිසුම්ගත කරුණු වලට පටහැනිව ක්‍රියා කර ඇති අතර ගිවිසුම පැහැර ඇත. මෙම සිදුවීම 2018 පස්වෙනි මාස 3 වෙනි දින සිට වසර 5ක කාලයක් සඳහා ගිවිසුම්ගත වී ඇති එපික් ආයතනයේ අපරීක්ෂාකාරී සහ නොසැලකිලිමත් බව මත සිදුවීමක් නිසා මෙසේ දත්ත බෑකප් නොකර ඇති අවස්ථාවක ඩිසාස්ටර් රිකවරි සේවාව ලබා දී තිබුණද විනාශ වූ දත්ත ප්‍රතිස්ථාපනය කිරීමට ව්‍යවහාරික පරිගණක ක්‍රියාවලියකින් හැර අවකාශයක් නොමැත. ප්‍රශ්න අංක 4 ලංකා රාජ්‍ය ක්ලවුඩය තුළ බෑකප් ලබා ගැනීම සඳහා සහ එම බෑකප් ආරක්ෂිතව ප්‍රතිස්ථාපනය සඳහා අවශ්‍ය වන මෙවලම් ලබා දී ඇත. තවද ව්‍යසනකාරී තත්ත්වයකදී හෝ මනුෂ්‍ය අත්වැරදීමකින් වන හානියකදී බාධාවකින් තොරව ලංකා රාජ්‍ය ක්ලවුඩය තොරතුරු ප්‍රතිස්ථාපනය කිරීමට පහසුකම් සපයා ඇත. නමුත් මෙම අවස්ථාවේදී එපික් ආයතනය ලංකා රාජ්‍ය ක්ලවුඩය වෙත ලබා දෙන බෑකප් පහසුකම් භාවිතා කර නොමැති අතර ගිවිසුම් ප්‍රකාර කොන්දේසි කඩ කර ඇත. ගිවිසුම්ගත එපික් ආයතනයේ නිලධාරියෙක් පරිගණක කේත භාවිතා කරමින් ෆයිල් සේවරයේ මකා දැමීම ප්‍රශ්නයට තුඩු දෙන කරුණකි. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර එම පරීක්ෂණ සඳහා ඉක්ට ආයතනය සහාය දක්වයි. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර නැත. ඉක්ට ආයතනයේ තම වගකීම් ප්‍රකාරව කටයුතු කර ඇති අතර ඉහත ප්‍රශ්න අංක 3 යටතේ අසා ඇති ප්‍රශ්නවලට සහ ඒවාට ලබා දී ඇති පිළිතුරු සහ සාක්ෂි මගින් ඒ බව සනාථ වේ. තවද ඉහත සඳහන් කළ පරිදි NMR ආයතනය සඳහා එහි ගිවිසුම්ගත කොන්ත්‍රාත්කරු වන එපික් ආයතනය ඉල්ලුම් කළ සියලු ලංකා රාජ්‍ය ක්ලවුඩ් පහසුකම් තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සේවාවක් ලෙස යන කොන්දේසි යටතේ ලබා දී ඇත. මෙසේ සේවාවන් සැපයීමේදී NMR ආයතනයේ ටෙනන්ට් භාරකරු ලෙස ක්‍රියාත්මක වන අතර ඔවුන්ගේ සේවා සැපයුම්කරු වන එපික් ආයතනය NMR එහි ගිවිසුම් ප්‍රකාරව සහ අවසරය මත අදාළ අවකාශය කළමනාකරණය කරනු ලබයි. ලංකා රාජ්‍ය ක්ලවුඩේ භාරකරු වන ඉක්ට ආයතනයට අදාළ ටෙනන්ට් අවකාශයට පිවිසීමට හෝ කළමනාකරණය කිරීමට ක්‍රමවේදය යටතේ අවසර නැත. තොරතුරු තාක්ෂණ ව්‍යසනකාරී තත්ත්වයකදී හෝ මනුෂ්‍ය අත්වැරදීමකදී ඉක්ට ආයතනයේ තොරතුරු කඩිනමින් ප්‍රතිස්ථාපනයට බැඳී සිටී. මෙම සිදුවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ දැනටමත් විමර්ශනයට භාජනය වන බැවින් මේ සම්බන්ධ අධිකරණය මගින් නිකුත් කර ඇති නියෝගයන්ට යටත්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ENMR පද්ධතිය ප්‍රතිස්ථාපනය සඳහා ඉක්ට ආයතනයේ අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙමින් දැනටමත් ක්‍රියාත්මක වී ඇත. ප්‍රශ්න අංක 5 මෙම දත්ත මැකී යාම ගැටලුව තුළ පැහැදිලිවම මැකී ගොස් ඇත්තේ ඖෂධ වෛද්‍ය උපකරණ සහ සීමාස්ත නිෂ්පාදන නියාමනය සඳහා ඊට අදාළ පාර්ශවයන් විසින් පද්ධතිය හරහා ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන ඇතුළත් ගොනු සාමාන්‍ය ඔසුසල් ලියාපදිංචිය සහ ලියාපදිංචිය අලුත් කිරීමට අදාළ ගොනු පමණයි. විපක්ෂ නායකතුමනි මම මේ ගැන කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. ගොඩක් අය අහනවා මොනවාද මේ මැකිලා තියෙන දත්ත කියලා. ඇත්තටම මැකිලා තියෙන පද්ධතියේ මේ පද්ධතියෙන් මැකී ගිහිල්ලා තියෙනවා පෙන්නුම නැති කරලා තියෙනවා ෆයිල් 5925ක්. ඒ 5925න් 3137ක්ම ඒ කියන්නේ 53%ක්ම තියෙන්නේ අපි සාමාන්‍ය ඔසුසැල් සාමාන්‍ය ෆාමසි රෙජිස්ටර් කිරීමට අදාළව සහ ඒවා නැවත ලියාපදිංචි කිරීමට අදාළ ලිපිගොනු තමයි මැකිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි නිව් කෙමිකල් එන්ටිටිස් වලට අදාළව පේටන්ට් අයිතිය තියෙන
නව කෙමිකල් එන්ටිටිස් වලට අදාළ කිසිදු ලිපි ගොනුවක් මේ මැකී ගිය දත්ත පද්ධතිය තුල නැහැ. මොකද බුද්ධිමය දේපල වශයෙන් අපි සලකන්නේ විශේෂයෙන්ම පේටන්ට් අයිතිය තියෙන දත්ත මේ ස්ථානයේ තිබුණද නැද්ද කියන කාරණේ මම ඉදිරියේදී පැහැදිලි කරන්නම්. ඇයි ඒ වගේ ඒවා මේ පද්ධතියට දැම්මේ නැත්තේ කියන කාරණේ ගරු විපක්ෂ නායකතුමනි. ඒ අනුව ඉහත කී සියලු කරුණු නියාමනේ ඒ වගේ මම මේ ලියකියවිල්ල මොන ආකාරයේ දත්තද මැකිලා ගිහිල්ලා තියෙන්නේ මොන වර්ගයේ ෆයිල්ද කියන එකේ බ්‍රේක් ඩවුන් එක මම ඔබ මේ සභාවේ සභාගත කරන්න කැමතියි. ඒ අනුව ඉහත කී සියලු කරුණු නියාමනය කොට අධිකාරිය විසින් නිකුත් කර ඇති ලියාපදිංචි සාතික සහ බලපත්‍ර හෝ වෙනත් යම් අනුමැතීන්ට අදාළ දත්ත පද්ධතියට කිසිදු හානියක් වී නොමැත. එබැවින් පැන නැගී ඇති මෙම ගැටලුව හරහා බාල ඖෂධ හෝ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදු ලේඛනගත කර තිබූ ඖෂධ වෙළඳපොළට නිකුත් කිරීම මෙන්ම එකම ඖෂධයේ විවිධ වෙළඳ නාම වලින් ආනයනය කරනු ලබන සමාගම් වලට සිය අභිමතයේ පරිදි ඉහළ මිල ගණන් වලට ඖෂධ අලෙවි කිරීමේ කිසිදු අවදානමක් ඇති වී නැත. ඒ අනුව මෙම තත්ත්වය මත දිවයින පුරා ඖෂධ හිඟවීමක් සම්බන්ධයෙන් හෝ තත්ත්වයෙන් බාල ඖෂධ මෙරට ගෙන්වීම සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් මහජනතාව ඇති කරගත යුතු නැත. අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් වන දැනට පවත්නා බලපත්‍රවල වළංගු කාලය දීර්ඝ කර ඇති අතර ඉල්ලුම් කරන නව බලපත්‍ර සඳහා සහ COVID-19 වසංගතයේ තත්ත්වයට අදාළ වන පරිදි අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් සියලු කටයුතු සිදු කරමින් පවතින බවද අවධාරණය කරමි. තවද විවිධ එන්නත් ගෙන්වීම සඳහා අනුමැතින් ලබා දීම සහ COVID-19 වසංගත තත්ත්වයට අදාළ වන පරිදි අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම යන ආදී සියලු කරුණු මැනුවල් ක්‍රමවේදය ඔස්සේ සිදු කර ඇති බැවින් මෙම පද්ධතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දීම සහ COVID-19 වසංගත තත්ත්වයට අදාළ වන අත්‍යවශ්‍ය ඖෂධ හෝ වෛද්‍ය උපකරණ ගෙන්වීම සම්බන්ධයෙන් අදාළ නොවන බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි. ගරු විපක්ෂ නායකතුමනි, ඇත්තටම දැන් ගොඩ දෙනෙක් අහනවා මේ ENMR පද්ධතියක් තිබියදී ඇයි කියලා COVID-19 වසංගත තත්ත්වයට අදාළ වෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ මේ පද්ධතිය හරහා ගියේ නැත්තේ. ඒකට හේතුව තමයි ගරු විපක්ෂ නායකතුමනි, මේ පද්ධතිය පටන් ගත්ත දවසේ සිටම මේක අබ්බගාත පද්ධතියක්. අසංවිධානාත්මක, ක්‍රමානුකූල බවක් නැති, ප්‍රතිඵලදායක නැති පද්ධතියක්. මම අමාත්‍ය ධුරය බාරගත්තට පස්සේ පළවෙනි සති දෙකේදීම මේ සියලුම පාර්ශවකරුවන්, ව්‍යාපාරිකයන්, ඒ වගේම ඖෂධ ආනයනකරුවන්, ෆාමසි ඔසුසැල් හිමියන් සියලු දෙනා ඇවිල්ලා කියපු දේ තමයි මේ ENMR පද්ධතිය ෆේලිය එකක්. මේක වැඩ කරන්න බෑ කියලා. ඒ අනුව ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ එවකට හිටිය අධ්‍යක්ෂක මණ්ඩලය කැඳවලා මම කිව්වා මේක ක්‍රමානුකූල කරන්න කියලා. ඔවුන් මට ලිඛිතව වෛද්‍ය කමල් ජයසිංහ CEO ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2020 සැප්තැම්බර් මාස 7 ලිපියක් බාර දුන්නා. මේ ඇති වෙලා තියෙන ප්‍රමාදයන්, මේ තියෙන ක්‍රමානුකූල නැති බව වහාම නිවැරදි කරන්න කටයුතු යොදනවා කියලා ඔවුන් මට දිනවකවානු සහිතව ලිපියකින් දැනුම් දුන්නා නිල වශයෙන් මේ කටයුත්ත කරනවා කියලා. හැබැයි එහෙම කිව්වට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටිය අධ්‍යක්ෂක මණ්ඩලයේ ඒ කටයුත්ත සිදු කරේ නැහැ ගරු විපක්ෂ නායකතුමනි. ඒක නිසා මම නැවතත් 2020 ඔක්තෝබර් මාසේ 20 එවකට සභාපති මහාචාර්ය අසිත සිල්වා මැතිතුමාට, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට වගේම සියලුම අධ්‍යක්ෂක මණ්ඩලයට නැවතක් ලිපියක් ලියුම් කරනවා. මම කැමතියි ගරු කතානායකතුමනි ඒක පැහැදිලි කරන්න. The online system that is available through the NMR website is a failure, thereby bringing immense hardship to the clients. Furthermore, even before the uprising of COVID-19, the way NMRA handled the low number of clients on a day that is allocated for the public is very disturbing. This reflects badly on our ministry, as serving the public should be an essential part of our institution. I would like to remind you, at our meeting 1 week after assuming duties as the State Minister, NMRA provided timeline to complete the regulated process pertaining to local manufacturing and the importing of pharmaceuticals. These timelines have been mere words and not followed by any action. I am writing all this as a matter of urgency and strongly urge you to take immediate action to resolve the issues to minimize complaints from various parties. I would strongly suggest you to reform all the procedures and processes at NMRA and increase the efficiency at the institute so that we don't face an unpleasant scenario in the near future. මේක මම ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ තමයි සියලු එවකට සභාපතිවරයා ඇතුළු සියලුම අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන්ට දැනුම් දුන්නේ. හැබැයි ඒ කිව්වත් ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට සමත් වුණේ නැහැ ඒ නිවැරදි කිරීම සඳහා. ඒක නිසා තමයි කියන දේවල් කරන්නේ නැති නිසා
අකාර්යක්ෂම නිසා තමයි NMR එකේ බෝඩ් එක අපිට ඉවත් කරන්න සිද්ධ වුණේ, නව කණ්ඩායමක් පත් කරගන්න සිද්ධ වුණේ. මේ ENMR පද්ධතියේ තියෙන අකාර්යක්ෂම බව නිසා තමයි COVID-19 රෝගයට අදාළව සියලු ඩොකියුමන්ට් මේ සිස්ටම් එකට දාන්නේ නැතුව මැනුවල් එක ගෙනල්ලා බාර දෙන්න කිව්වේ. කොටින්ම මේක ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකක් වුණාට ඒක හරහා යනකොට වැඩි ඉක්මනට කරන්න පුළුවන් අතින් ෆයිල් ටික හાર્ඩ් කොපි එක ගෙනල්ලා දුන්නාට පස්සේ. ඒක නිසා තමයි අතින් ගෙනල්ලා බාර දෙන්න කියලා ඉවරලා කිව්වේ COVID-19 රෝගයට අදාළ දේවල්. එතකොට මේ මැකිලා ගිය දත්ත ඇතුලේ මොනවාද තිබුණේ කියන එක ගැන මම කෙටියෙන් පැහැදිලි කරලා මගේ පිළිතුර නිමා කරනවා. විශේෂයෙන්ම 2015-16 මේ කාලෙදී ඖෂධ මිලදී ගැනීමේදී ඇතැම් ඖෂධ සඳහා අසාමාන්‍ය මිලක් රාජ්‍ය වියදම් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ ඖෂධ මොනවද කියලා ලැයිස්තුගත කරලා ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඒ වගේම තමයි අපි මේ වෙනකොට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා. මේ ඒ වගේ ඖෂධ කීපයක් ගරු කතානායකතුමනි, කැප්ටෝප්‍රිල් සිරප් එක 5 මිලිග්‍රෑම් සිරප් එක 2019 දී මිලදී අරගෙන තියෙන්නේ රුපියල් 55185කට. අපි ආවට පස්සේ 2020 අවුරුද්දේදී රුපියල් 395ට ගරු කතානායකතුමනි මිලදී ගත්තේ 138 වතාවක් මිල ඉහළයි. ලොරසිපෑම් ඉන්ජෙක්ෂන් එක රුපියල් 17957කට මිලදී අරගෙන තියෙන්නේ. අපි ආවට පස්සේ රුපියල් 373කට මිලදී ගත්තේ. ගරු කතානායකතුමනි, මෙට්‍රමිනෝල් ඉන්ජෙක්ෂන් එක රුපියල් 16736කට මිලදී ගත්තේ. ඒක රුපියල් 3875කට අඩු වුණා. මේ සියලු ලැයිස්තුව මේ මිල අධික අපි විමර්ශනය සඳහා බාර දීලා තියෙන මිල අධික ඖෂධ 35ක ලැයිස්තුව මම සභාගත කරනවා ගරු කතානායකතුමනි. ඒ වගේම තමයි හදිසි මිලදී ගැනීම ලෙස හුවා දක්වමින් රුපියල් මිලියන 1140කට ආසන්න ප්‍රමාණයක වටිනාකම නිඳු ඖෂධ මිලදී අරන් තියෙනවා. අසාමාන්‍ය වියදම් කරලා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඉල්ලීමක් කරා අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් කරනවා. උදාහරණයක් කියනවා නම් රිටුක්සුමැබ් ඉන්ජෙක්ෂන් එක රුපියල් 55,000ට අරන් තියෙන්නේ. හැබැයි අපි ඒක රුපියල් 17,735කට ගත්තා. එමගින් ඉතුරු වුණ මිදල පමණක් රුපියල් මිලියන 128ක් වෙනවා. මේ ආකාරයේ මේ ඖෂධ ලැයිස්තුව මම මේ සභාවට සභාගත කරන්න කැමතියි ගරු කතානායකතුමනි. ඒ වගේම තමයි මේ ඇතැම් ඖෂධ මම කියන්නම් මේ කොයි වගේ දෙයක්ද කරලා තියෙන්නේ කියලා. දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් පැරසිටමෝල් සපෝසිටරි එක වේදනාව ඇති වුණාම අර පස්සෙන් දාන කරල මේක රුපියල් 165කට අරන් තියෙන්නේ. දැන් ගන්නේ රුපියල් 12යි. ඩෙක්සාමෙතසෝන් මිලිග්‍රෑම් 4 ටැබ්ලට් එක රුපියල් 153කට අරන් තියෙන්නේ. දැන් ගන්නේ රුපියල් 649ට. මේ සියලු ලේඛන මම සභාගත කරන්න කැමතියි. ගරු විපක්ෂ නායකතුමනි, මෙම ඖෂධ සම්බන්ධයෙන් ලියකියවිලි ටික තමයි මේ ඖෂධ සම්බන්ධ දත්ත ගොනුවේ තියලා මැකුණේ. මේවා ගැන විමර්ශන පටන් ගත්තට පස්සේ රුපියල් බිලියන ගණනක පාඩුවක් රටට වෙච්ච ඖෂධ පිළිබඳව විමර්ශන පටන් ගත්තට පස්සේ තමයි ඒ කියන ලිපි ගණුව මේ දත්ත ක්ලවුඩෙන් මැකිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අපි මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි මේවා මැකුවේ කවුද කියන කාරණේ හොයලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු ලැබුණාට පස්සේ අනිවාර්යෙන් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කරු කතානායකතුමනි. බොහොම ස්තුතියි. You're watching the Life Traveller channel.